වර්ගමූලයේ සෙවීම කියලා. ඔව්. සම්බන්ධ වුණේ නැද්ද? ඔව් සම්බන්ධ කියන්නේ අර යා මාතර ඉන්නේ ඒ වටිනවා කියලා විදිහට කරනවා මම රෙකෝඩින් එක රෙකෝඩ් කරනවා. රෙකෝඩින් එක බලමු එතකොට. මම රෙකෝඩ් කරනවා අනිවාර්යෙන්. හරි? හරි ඕකේ. හරි. හරි දරුවනි අපි බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය හොයන ආකාරය පිළිබඳව අවධානය යොමු කරන්න හදන්නේ. මම ටිකක් වෙලාව ගත්තේ කිහිප දෙනෙක් තාම සම්බන්ධ වෙන හින්දා අපි ඒ අය සම්බන්ධ කරගමු. තව පොඩි වෙලාවක් අපි අරගෙන මොකද මේ ක්‍රමය නැවත එතකොට මට විස්තර කරන්න දෙන්න ඕනේ නෑ. හරි. මෙන්න මෙහෙමයි පුතේ. අපි ගත්තොත් එහෙම දැන් අපි වර්ගමූලය දන්න අගයක් ගමුකෝ මුලට නේ. අපි වර්ගමූලයේ දන්න අගයක් අපි අරගෙන ඒ ඇසුරෙන් අපි බෙදීමේ ක්‍රමය සාකච්ඡා කරමු. එතකොට අපිට ගොඩක් මේ වැඩේ පහසු වෙයි. අපි උත්තරේ දන්න එකක්. අපි හිතමු දරුවනි මම ගන්නවා වර්ගමූල 676. දැන් මට අවශ්‍යයි වර්ගමූල 676 වර්ගමූල 676 තමයි මම හොයන්න හදන්නේ. 676 වර්ගමූල 676. හරි? දැන් අපි බලමු මේ වර්ගමූල 676 අගය කීයද එන්නේ කියලා. වර්ගමූල 676. දුවේ පුතේ ඔන්න හොඳට බලන්න. අපි කරන්නේ මෙහෙමයි. ඇත්තටම මේකේ අදහස කුමක්ද? අදහස තමයි 676 හැදෙන්නේ කාගේ වර්ගයෙන්ද කියන එක. කුමන සංඛ්‍යාව දෙපාරක් ගුණ කරාමද 676 ගොඩ නැගෙන්නේ. ඒක තමයි අපි මේ හොයන්න උත්සාහ කරන්නේ. නේ? ඒක තමයි අපි හොයන්න උත්සාහ කරන්නේ. එතකොට අපි කරන්නේ මේ ආකාරයට දීර්ඝ බෙදීමේ ක්‍රමයක් අපි යොදා ගන්නවා. මේක අර සාමාන්‍යයෙන් බෙදන ක්‍රමයට වෙනස් ක්‍රමයක්. මේකට අවශ්‍ය කරනවා දුවේ පුතේ පූර්ණ වර්ග සංඛ්‍යා. පූර්ණ වර්ග සංඛ්‍යා විශේෂයෙන් පළවෙනි 10 දෙනාවක් දැනගෙන ඉන්න ඕන. 1 4 9 නේ 16 25 අපි දන්නවා 36 49 ඊට පස්සේ 64 81 100. ඔය 10 දෙනා අපි මතකයේ තියාගමු. එතකොට අපි කරන්නේ පළවෙනි පියවර 676 අපි මෙතන ලියනවා 676. දැන් කාගෙන්ද බෙදන්නේ? මාර ප්‍රශ්නයක්. දැන් කාගෙන්ද බෙදන්නේ? ආදුල්නේ? දැන් මෙයා කාගෙන්ද අපි බෙදන්නේ? මොකද හිතේ? එකෙන් වගේ. එකෙන් වගේ. ඒක වෙන්නේ මෙහෙමයි පුතා. පළමු පියවර
ඔන්න හොඳට අහගන්න හොඳටම පළවෙනි සැරේම වැඩේ දාගන්න හිතට. පළවෙනි පියවර. පළවෙනි පියවර තමයි පළවෙනි පියවර එන්නේ අපි මේ සංඛ්‍යාවේ අග ඉඳන් ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කරනවා. අග ඉඳන් ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කරනවා. එතකොට පුතේ මෙතනට ආවා වෙන් කරන්න කොමාවක් දැම්මා. වෙන් කරා. මෙතන ඉතින් බිඳුවක් දාන්න අවශ්‍ය නැහැ. ඒක ඉලක්කමයි. මෙතන ඔන්නෝම වෙන් කරා. එන පළවෙනි පියවර ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කරා. හරිනේ. දෙවෙනි පියවර ඔන්න පියවර අනුව හිතට ගන්න. දෙවෙනි පියවර වෙන්නේ පුතේ 6 කියන මේ ඉලක්කම තියෙනවනේ. දැන් මේ 6 මේ 6ට ආසන්න අඩු 6ට ආසන්න හෝ අඩු වෙන්න ඕන. අඩු ආසන්න අඩු නැත්නම් සමාන. මේ ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව අපි හොයාගමු. ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව කවුද? එයා තමයි 4. ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 4. දැන් පුතාලට පේනවා මෙයා 6ට අඩු ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව අපිට එන්නේ කීයද? ඒ තමයි 4. ඒක මගේ අතින් මැකුණා ඕන මම ලියන්නම්. ඒ තමයි 4. කවුද එයා? 6ට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව. එයා හැදෙන්නේ කොහොමද? දෙවරක් දෙක තමයි 4යි. එහෙනම් පුතා අපි මෙතනට ගන්නවා දෙවරක් දෙක කියලා. මෙතනට අපි ගන්නවා පුතේ මෙතනට අපි ගන්නවා දෙවරක් දෙක. දෙවරක් දෙක. ඔන්න ඔතන තේරුණාද? දැන් මෙතන ආවනම් අපි හිතමු 5 කියලා. ඒ 5ටත් ආයි පොඩ්ඩක් කියලා දෙන්න. දැන් එතකොට 8 ආවත් ගන්නේ 4ද? 8 ආවත් 4 තමයි ගන්න. අන්න එහෙම අහන්නකෝ. එතකොට ඔයගොල්ලන් මට කියලා දෙන්න පුළුවන්. අභිෂේක් මුලේ හිටියේ නැද්ද? දැන් මම මේ කියනකොට අභිෂේක්ට සැකසහිත තැන අහන්න. ඔයාට ගැටලු තැන අහන්න. මට තේරෙන්නේ කොහොමද උඩට දෙක ආවේ? ඒකේ දෙක ගුණ කිරීම දෙක උනේ. දැන් ඔයාට මම මේ ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කරන්න කිව්ව එක තේරුණාද? ඕ. ඊළඟට මේ මුලින් ලැබෙන ඉලක්කම හෝ දෙක. දැන් මෙතන එකයිනේ හම්බුනේ. හරිනේ? එයාව මම අරගෙන එයාට ආසන්න අඩු නැත්නම් සමාන. දැන් සමාන එක්කෙනෙක් නෑනේ මෙතන. ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව හොයා ගන්න ඕන. 6ට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 4. 4. 4 හැදෙන්නේ කොහොමද? දෙවරක් දෙකනේ. දෙවරක් දෙකනේ. 4 කියන්නේ පූර්ණ වර්ගය හැදෙන්නේ දෙවරක් දෙක. මේ දෙවරක් දෙක තමයි මෙතනට ලියන්නේ. දෙවරක් දෙක. හරිද? කොහොමද 4 වෙනි උත්තරේ? හරි කොල්ලෝ. දැන් මං කිව්වේ මෙතන මේ ගන්න විදිය. දැන් මේ දෙවරක් දෙක කියන එක තේරුණාද ඔයාට? ඔව් තේරුණා. හරි. දැන් ඉස්සරහට යමු එහෙනම්. දැන් දෙවරක් දෙක කීයද? උත්තර දෙන්න. 4යි. 4යි. එතකොට අඩු කරන්න. 6න් 4ක් අඩු නම් කීයද? 2යි. 2යි. එතන තේරුණාද දැන්? ඔව්. දැන් ඊළඟට අපි ගන්නෙ මේ ඉලක්කම් දෙකම අපි මෙතනට ගන්නවා. මේ ඉලක්කම් දෙකම අපි මෙතනට ගන්නවා. තේරුණාද? මේ ඉලක්කම් දෙකම ගන්නවා. කවුද එතකොට? 76. හරිනේ? දෙකම ගන්න හැමතිස්සම. හරි? ඊළඟට දැන් මේ කියලා දෙනකොට යම්මා පැහැදිලි තැනක් තිබුණොත් ඒකම අහන්න. සද්ද වහලා ඉඳලා අන්තිමට කියන්න එපා සර් අයි කියලා දෙන්න කියලා. එතකොට මට ආයි මුලින්දම විස්තර කරන්න ගියොත් මාත් වෙහෙසටපත් වෙනවා. ඔබට මතුවෙන්නේ කොතනද ගැටලුව? එතනදී අනිවාර්යෙන් විසඳගෙන යමු. කියන්න.
චන්දුයි කියන්නේ. උතනක මේ ප්‍රමාවක් දාන්න නැතුව ටිකක් දුරස් කරලා ලිව්වොත් දුරස් කරලා ලිව්වත් ගැටලුවක් නෑ චන්දිව්. කොමාවක් දාමු අපි නේ වෙන් කරලා හඳුනා ගන්න ඕනේ හින්දා. අර අපි සංඛ්‍යා සම්මතාකාරයට ලිවීම කියන සංකල්පේ නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන අර සංඛ්‍යා සම්මතාකාරයට ලිවීමේ සංකල්පයක් නෙවෙයි යා. මොකද මේක පුතේ දැන් අපි දශම ගණන් වලදී මේක ටිකක් වෙනස් වෙනවා. හරි? කොමාවක් දාමු. අග ඉඳන් තමයි වෙන් කරන්නේ යා. right. දැන් ඊළඟ කාරණාව තමයි දැන් මේ ඉරට උඩින් තියෙන ඉලක්කම තියෙනවනේ මම එයාව වෙන පාටකින් ලියන්නම්කෝ දැන් ඔන්න මේ ඉරට උඩින් ආවේ අපිට දැන් 2නේ ඔන්න බලන්න මේ 2 දැන් මේ 2 මේ ඉරට උඩින් තියෙන එක්කෙනා හරි එයාව අපි පුතේ පැත්තකට අරගෙන හරි හිතින් හරි එයාව අපි ගුණ කරනවා දෙකෙන් සෑම විටම ඉරට උඩින් තියෙන සංඛ්‍යාව අපි දෙකෙන් ගුණ කරනවා එතකොට කීයද එන්නේ 4 අන්න ඒ 4 අපි මෙතන ලියනවා ඒ තමයි අපේ තුන්වෙනි පියවර ඉරට උඩින් තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා එයාව අපි මෙතන ලියනවා තවත් ඉලක්කමක් ලිවීමට ඉඩ තියලා හැබැයි පුතේ මේ ලියන ඉලක්කමම මෙතන ලියවෙන්න ඕන. ඔතන පැහැදිලිද? කාටරි අපහැදිලි තැනක් තිබුණොත් අක්කාලහන්න මොකද කරේ එතන තේරුණා මේ ඉරට උඩින් තියෙන ඉලක්කම දෙකෙන් ගුණ කරා දැන් ඔයගොල්ලෝ අහන්න එපා ඒ 3ෙන් ගුණ කරන්නේ නැත්තේ 5ෙන් ගුණ කරන්නේ නැත්තේ කියලා ඒක දෙකෙන් තමයි ගුණ කරන්නේ හැමතිස්සෙම දෙකෙන් තමයි අපි එයාව ගුණ කරන්නේ දෙකෙන් ගුණ කරාම 4නේ ආවේ ඒ 4 අපි මෙතන ලියනවා ඕන සංඛ්‍යාවක් තිබ්බොත් මෙතන ඕන සංඛ්‍යාවක් මෙතන ඉරට උඩ එන ඕනම සංඛ්‍යාවක් හරි ඕනම සංඛ්‍යාවක් දෙකෙන් ගුණ කරන්නේ අනිවාර්යෙන් දෙකෙන් ගුණ කරන්නේ සෑම විටම දෙකෙන් ගුණ කරන්නේ ඊට මෙතන 4 ආවා මෙතන ඉලක්කමක් ලියන්න ඉඩ තිබ්බා ඒ ලියන ඉලක්කමම තමයි මෙතනට හරිද right දැන් ඔන්න ඊළඟ වැඩේ තමයි මේ දැන් මෙතන අපි ලියන ඉලක්කම මෙතනම ලියවෙන්නත් එපා ඒ ඉලක්කමම මෙතන ලියවෙන්න ඕන එතකොට පුතේ මේ ඉලක්කමෙන් මේ සංඛ්‍යාව ගුණ කරාම කාගෙන්ද මේ ලියන ඉලක්කමෙන් මේ සංඛ්‍යාව ගුණ කරාම 276 වෙන්න ඕන නැත්නම් ඊට අඩු ආසන්න අගයක් වෙන්න ඕන 276 වෙන්න ඕන එහෙම නැත්නම් ඊට ආසන්න අඩු සංඛ්‍යාවක් වෙන්න ඕන ඔතනදී අපි භාවිතා කරන ක්‍රමවේදය තමයි තත්වැරදි ක්‍රමය. ඔකට අපි කියන්නේ තත්වැරදි ක්‍රමය. තත්වැරදි ක්‍රමය. වරද්ද හරි එතන ඒක අපි ගොඩ නගන්න ඕන. පොඩ්ඩක් නිමානයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. පුතාලට පළවෙනි එක දෙක පොඩ්ඩක් නුහුරු වෙයි. මේක පුරුදුනාම ප්‍රැක්ටිස් වුණාම කැල්කියුලේටරයට වඩා වේගෙන් කරන්න පුළුවන්. හරි? ඔන්න එනවා. දැන් මෙතනට එන්න ඕන ඉලක්කම මොකද්ද? අපි හිතමු නිකන් 1 කියලා ඔන්න 1. එතකොට පුතේ 41 එකක් කීයද? 41යිනේ 276ට කිට්ටු වෙලාවක් නැහැ. ඒක වෙන්න බෑ. එතකොට අපි හිතමු හරි මෙතන එන්න ඕනේ නිකන් නිමානය කරලා අපි හිතමු දැන් එන්න ඕනේ 5 කියලා. ඔන්න 5. අපි හිතනවා 5. එතකොට අපි බලන්නේ 45 5.
ඒතර 45ව 5ක් කීයද? ඒතර 40වම 5 නේ 200යි 225යි නේ 225යි. නමුත් තාම අපිට කියන්න බෑ 45 මේ 5 මෙතනට නෙන්නේ 45ම 5 මේ ඉලක්කම මෙතන ලී වෙන්න ඕන. හරිනේ? හරි. ඒකත් අපිට තාම කියන්න බෑ ඒකමද කියලා. දැන් අපි බලමු එහෙනම් ඊළඟට 49 එහෙම ගන්න යන්න ඕනේ. අපිට දැන් පේනවා මෙතන එනම් 26 sorry 6 කියලා ගමුකෝ. එතකොට 46ව 6ක් 46ව 6ක් කීයද? 6 වරක් 6 36යි 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 3යි 27යි. නේ? විඥානියව අයියත් එක්ක මොකද ප්‍රශ්නයක් කතා කරගෙන තිබුණේ ඔන්ලයින් ක්ලාස් 9 මාට විතර කතා කරන්න කියලා. 9 එතකොට 46 6න් ගුණ වෙනවා. එතකොට 276යි. අන්න අපිට ගාන්ටම ආවා. වැඩේ ගාන්ටම ආවනේ. දැක්කද? ඕක ඉතින් දැන් ඔබ කියයි මේක තමන්ගේ දක්ෂතාවය. තමන් ඒක අනුමාන කරලා නිමානය කරලා ගන්න ඕන. නේ මොන බලවදයක්ද කියලා හිතයි. නෑ. මේක පුරුදු වෙන්න ඕන. මේක ප්‍රැක්ටිස් වෙන්න ඕන. අන්න එතකොට 6 වරක් 46 276යි. එතකොට මෙතන ඉතිරිය බිඳුවයි. අන්න පුතේ එම නිසා වර්ගමූල 676 කියන්නේ මෙන්න මේ උත්තරය කීයද? 26යි. 26යි. දැන් මොකද්ද දැන් අහන්න තියෙන්නේ? එතකොට සර් දැන් සර් කියවනේ අර දෙවනි පිය තුන්වෙනි පියවරේ සර් දෙවනි සංඛ්‍යාව ගන්නෙ. මෙයා 46 කියන එක. 6. ඔය එකස ගන්නකොට දැන් ඒකස කිව්ව අර අඩු සංඛ්‍යාවක් ගන්න කියලානේ. එතකොට සර් දැන් ඔය සමහර ආවල් වලට මේ ප්‍රශ්නේ උනේ සමාන වුණු එකද? සමාන වුණු එකද? ඔයා කියන්නේ මේක සමාන වෙන්න බෑ කියලාද? මොකද්ද? සර් දැන් ඔය මේ ඕක සර් දැන් ඕක සමාන වෙනවනේ සර් ඒක ගුණ කරාම දැන් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන එකක් ආවම දැන් සමහර ඒවා තියෙනවනේ සර් වැඩියෙන් ගිහිල්ලා සමාන වෙන ඒවා. ඒ කියන්නේ මෙයා දැන් තීරණය කරන්න තියෙන්නේ 676 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලයේ පූර්ණ සංඛ්‍යාවක්. ඒ හින්දා තමයි ඉතිරිය බිඳුව ආවේ. ඔයා ඔය තටමලා උත්සාහ කරලා කියන්න හදන්නේ මෙතන ඉතිරි වුණොත් මොකද කරන්න කියලාද? ඒක දහන්නේ. දැන් ඒ කියන්නේ සර් දැන් ඔය වර්ගමූල 12 ගේන්නේ සර් 12.25යිනේ. එතකොට සර් දැන් ඕකේ වර්ගමූල 12ගේ 12.25 නෑ සර් 3.5යි. ඒක සර් එන්නේ සර් 12.25. ඔයා කියන්නේ වර්ගමූල 12 වගේ එකක් මේකෙන් හොයන්නේ කොහොමද කියලාද? ඔය එතෙන්දි සර් දැන් අර සර් කිව්වනේ ඔය දෙවෙනි සංඛ්‍යාව ගනිද්දී අර 46 අඩු එකක් ගන්න ඕනේ කියලා. එතකොට සර් දැන් පොඩෙන් 46 අඩු එකක් ගන්නවා කියන්නේ මේ 6 ගැනද මම ඔයා කතා කරන්නේ 6 ගැනනේ. ඔව් සර්. ඉතින් මං අඩු එකක් කිව්වේ නෑ මෙහෙමයි. ආසන්න අඩු හෝ සමාන. සමාන වෙනවනම් ඒත් හරි ආසන්න අඩු වෙන්න ඕන. සමාන වෙන්නේ නැත්තම් ඊළඟ කන්ඩිෂන් එක තමයි සමාන වෙන්නේ නැත්තම් ආසන්න අඩු වෙන්න ඕන. දැන් 225 නැතුව මං 41 ගත්තොත් හරියද? එක ගත්තොත් මෙතනට හරියද? ගැලපෙන්නේ නැහැ. තේරුණා? සමාන වෙනවා නම් සමාන එක තමයි ගත යුත්තේ. ඒ සමාන වෙනවා නම් ඒකම තමයි ගත යුත්තේ. හරිද? දැන් මේමයි දුල්නේ. දැන් මේක තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට ඔයාගේ ওই හිතේ තියෙන ප්‍රශ්න ටික විසඳෙනවා. හරි?
විසඳෙනවා. තාම මේ අපි ගඟට බැස්සේ නෑ. දැන් මේ පොඩ්ඩක් ගඟට බහින්න ඉස්සලා කකුල දැම්මා වතුර සීතලද කියලා. හරිද? දැන් ඉතුරු වුණොත් ආ ඉතුරු වුණොත් මොකද කරන්නේ? ඉතුරු වුණොත් ඒක සාක්කුවේ දාගන්න. තා පොඩ්ඩක් ඉවසලා ඉන්න. එතකොට හරියයි ආ. ඉතුරු වෙන එක මම ගන්නවා බය නැතුව ඉන්න. රයිට් මේක සටහන් කරගන්න. මේක සටහන් කරගන්න ඔබට කැමති විදිහකට ක්‍රමයක් එක්ක අවශ්‍ය කාරණා කියා සියල්ල ලියා ගන්න මේවා මේ මං කිව්වේ මේවා මේ සටහනට ගියාට ලියන්නේ නැවත බලා ගන්න නම් ඔබට මතක් වෙන්න විදිහට ලියා ගන්න. හරි මම ඔබේ පොත බලන්නේ නැහනේ. මං ඔබේ පොත බලලා මම මතක් කරගන්නේ නැහනේ. නේ? ඔබේ පොත බලලා අම්මා තාත්තා මතක් කරගන්නෙත් නැහැ. ඔබේ පොත බලලා ඔබ මේ ක්‍රමය මතක් කරගන්නයි තියෙන්නේ. ඒ හින්දා ඒක ඔබට ආවේනික ක්‍රමයකට ලියා ගන්න. අපිලිවලකට නැතුව තර්කානුකූලව. තේරුණා? අන්න ඒකයි. right පටන් ගන්න. ওই ප්‍රශ්න වලට විසඳුම් එනවා තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට. විසුල ඉන්නවද? ඔව් අජයන් කවුද පුතේ? සර් මං අනුමි කතා කරන්නේ මේ පූර්ණ වර්ග මූලයක අග ඉලක්කමෙන් හොයාගන්න පුළුවන් නේද තුන්වෙනි පියවරට යොදන ඉලක්කම? පූර්ණ වර්ග සංඛ්‍යාවකින් ඔව් ඔයා අපි 8 ඉදි කරපු එකනේ ඔයා මතක් කරන්නේ 8 ඉදි කරපු එකනේ. එක ස්ථානයේ ඉලක්කමෙන් එක ස්ථානයේ තියෙන ඉලක්කමෙන් හොයාගන්න පුළුවන් නේද මේ තුන්වෙනි පියවරට යොදන ඉලක්කම? ඔව් අපි දන්නේ නැහනේ මෙයා පූර්ණ වර්ගයක්ද නැද්ද කියලා. අපි 8 දී ඉගෙන ගත්තා පූර්ණ වර්ගයක්ද නැද්ද කියලා අපි හොයාගෙන ඊට පස්සේ අර ඉලක්කම් අනුව අපි ගොඩනගන විදිය. තේරුණාද? ඒක නේද ඔයා ඔය කියන්නේ? ඔව් සර්. ඔව්. දැන් අපි එතනදී අර කරේ පූර්ණ වර්ග මනෝවෙන් කරන එකනේ. දැන් අපිට මේකේ ඇත්තටම මෙයා අපිට දැන් මෙන්න මෙහෙමයි පුතා. මෙයා පූර්ණ වර්ගයක්ද නැද්ද කියන එක අපිට ගැටලුවක් නැහැ. අපිට ඒ ගැන හිතන්න යන්න ඕනේ නැහැ. මෙයා අපිට පූර්ණ වර්ගයක්ද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. අපි මේ ක්‍රමයට කරගෙන යනකොට ලැබෙන පිළිතුර අනුව අපිට තීරණය කරන්න පුළුවන් මෙයා පූර්ණ වර්ගයක්ද නැද්ද කියලා. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් අපිට ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න පුළුවන්. මට අන්න ඒක උතන ලියන්න ඕන. මේ ක්‍රමයෙන් පූර්ණ වර්ගයක්ද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. තේරුණා? ඕනම සංඛ්‍යාවක වර්ගමූලය මේකෙන් හොයන්න පුළුවන්. දශම ගණන් වලටත් හොයන්න පුළුවන්. දශම සංඛ්‍යාවලත් හොයන්න පුළුවන්. හරි? යමු ඉස්සරහට. හරි සර්. කියන්න පුතේ. දශම සංඛ්‍යාවල හොයද්දිත් වගේ දෙකෙන් දෙකටනේ බෙදාගන්නේ මේ කියන්නේ දශම බිංදුව එහෙම. දශම සංඛ්‍යාවල බෙදනකොට මේ ඡන්දියු දශම තිත මූලික කරගෙන දෙපැත්තට බෙදන්නේ. අග ඉඳන් නෙවෙයි. තේරුණා? දශම සංඛ්‍යාවලදී අපි අග ඉඳන් බෙදන්නේ නැහැ. දශම තිත මූලික කරගෙන අපි බෙදන්නේ. එතකොට මම පුතාලට පැහැදිලි වෙයි. ඔය අහන්න ගියේ ඒකද? නැස මං මේ ඔය ටික කරා අච්චු පොතේ තිබ්බ. ඔව් බලාගෙන. ඔව් හොඳයි කියන්න. එතකොට දැන් දශම තිතෙන් දකුණු පැත්තේ තියෙන සංඛ්‍යා බෙදන්නේ ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳන් දෙක දෙකනේ. දැන් ඔයා ආපු ඉඳන් මං කිව්වේ දැන් 132.5යි 6යි 7 කියලා හිතමුකෝ. හරි? එතකොට අපි මෙතන දශම තිත මූලික කරගෙන මෙතන බෙදන්නේ. මෙතනින් කොමාව දැම්මා දෙක දෙක මෙතනින් දෙක දෙක දැම්මා. ඔන්න ඔව්. හරි. මං දශම ගණනක් ගන්නවා. එතකොට ඒක බලගන්න. හරි. මේ දශම ගණන් වලදී මේ දශම තිතේ ඉඳලා දකුණු පැත්තට දෙක දෙක බෙදන්නේ. ඔව් අපි දුන්නේ එතනට ආවහම කතා කරමු නේ. නැත්තම් මෙතන අපි එකතැන ලොක් වෙලා ට්‍රැෆික් එකට අහු වෙලා ඉන්නවා වගේ නේ. අපි නැත්තම් මම මේකේ සැලසුමක් හදාගෙන තින්නේ. දැන් මේ විදිහට ක්‍රමානුකූලව ගණන් දෙක තුනක් හැදෙනකොට උතන්ට එනවා. හරි? ඒ හින්දා අපි මේ එතනට ආවහම මම කියන්නම්.
මේක ලියලා ඉවර නම් කියන්න. හරි සර්. ඉවරද පුතේ? හරි. පොඩ්ඩක් ඉන්න සර්. ඉවර නම් කියන්න. බිසුල නැද්ද? බිසුල විසුලට ප්‍රශ්න නැද්ද? හරි. තිබුණත් අහන්න. උත්තරත් එමයයි. හරිනේ. මගනවා සම්පූර්ණයෙන්ම. කවුරු හරි ලියලා නැත්තම් කියන්න. right. ඔන්න පුතේ මම දැන් ඕගලන්ට දෙනවා අවස්ථාව. අපි එකක් කරමු. මේක හුරු වෙන්න ඕන. නේ? මමම වාහනේ පැදලා හරියන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ වාහනේ පදින්න පටන් ගන්න ඕන දැන්. මම පුතාලට දෙනවා වර්ගමූල 1700 අවුෙන්න මට විනාඩියක් දෙන්න. මම ඔයගලන්ට දෙනවා වර්ගමූල 1764. හොයන්න පටන් ගන්න. 1764. උදාහරණ දෙක. හැබැයි ඔබ හොයන්නේ මොකද්ද කියන එක අවබෝධයෙන් යන්න. ඔබ හොයන්නේ මොකද්ද? 1764 හැදෙන්නේ කාගේ වර්ගයෙන්ද කියන එක. ඒක තමයි ඔබ හොයන්නේ. එතකොට 1764 අපි ලියා ගන්නවා කොහොමද? දැන්ට කොමාවක් දැම්මා. දැන් මාත් එක්ක පොඩ්ඩක් කතා කරමු බලන්න. 17 පූර්ණ වර්ගයක්ද? නෑ. එහෙනම් 17ට අඩු ආසන්න පූර්ණ වර්ගයේ කවුද? 16. 17ට අඩු ආසන්න පූර්ණ වර්ගයේ 16. 16 හැදෙන්නේ කොහොමද? 4 වරක් 4. කොහොමද? එතකොට මෙතනට එන්නේ කොහොමද? 4 වරක් 4. ඔතනට ආවද? 4 වරක් 4 කීයද? කතා කරන්නේ. 16යි. ඉතුරු කීයද?
එකයි. ඉතුරු එකයි. නේ? ඉතුරු එකයි. ඔව්. ඊට පස්සේ මොකද අභිෂේක් කරන්නේ? 64 ගන්නවා 64 15ට ගන්නවා. හරි. දැන් මොකද කරන්නේ? කියන්නේ. එක ආ? එක හිස් තැනක් තියලා ඔව් හිස්තැනක් තිබ්බා. 4 ගන්නවා. 4 ගන්නවා. ඔන්න මතක නෑ දැන්. 4 ගන්නවද? ගුණ කරලා 8 ගන්නවා. 4 ගුණ කරනවා දෙකෙන් කවද ගන්නෙ? 8. 8 මේ පොඩ්ඩක් ඉස්සෙල්ලා කිව්වේ. ඊළඟට මෙතන මොකද කරන්නේ? හිස්තැනක් තිබ්බා. දැන් කවද හොයන්නේ? මෙතනට එන ඕන ඉලක්කම බලන්න. ඒ ඉලක්කමෙන් මෙයාව ගුණ කරාම මෙයාට ආසන්න සමාන වෙන්න ඕන. ආසන්න හෝ සමාන. එක ගත්තොත් මොකද වෙන්නේ? අපි දානවා මෙතනට 1. 1. එතකොට මෙතනත් 1. 81 වරක් 1 81යි. හා? කීයද ගන්න? ඒක හරියනවද? නෑ. කියන්න මට. ඔයගොල්ලෝ කියන්නේ දැන්. එකද? හා? දෙක. දැන් බලන්න. 82ව දෙකක් කීයද? 82ව දෙකක් දෙවරක් දෙක 4යි දෙවරක් 8 16යි. කීයද? හරියටම 164 වෙනවා. ආ? බිඳුවයි. එහෙනම් මේ 1764 කියන්නේ පූර්ණ වර්ගයක්ද නැද්ද? කතා කරා. 1764 කියන්නේ පූර්ණ වර්ගයක්ද නැද්ද? පූර්ණ වර්ගය. නේ? පුලිඟු ඉන්නවද? එතකොට මෙතන කීයද එන්නේ? උත්තරය 42යි. එහෙනම් මේ වර්ගමූල 1764 කියන්නේ 42යි. දැක්කද? හොයාගත්තද? right. ඔන්න තව එකක්. යමු ඉස්සරහට. දැන් ඔබේ වේගවත් බව වැඩි වෙන්න ඕන. මකනවා වර්ගමූල 2916 හොයන්න. 2916 2916 54යි. 54යි. 29ට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව කවුද? උත්තර දෙන්න. 25. 25 හැදෙන්නේ කාත් එක්කද? 5 5. සේමිත ඉන්නවද? සේමිත මම මේ මතක් වෙනවද මතක් ගන්න යා. සේමිත ඔව් සර්. 5 5 කීයද? ඔසරක් 5 25 සර්. 25යි. ඇයි ඔච්චර කලබල? 29 25ක් අඩු කරාම කීයද? 4යි. 4යි. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ අර අනිත් සංඛ්‍යා දෙක පල්ලෙහාට ගන්නවා. 16. ඊළඟට මොකද කරන්නේ?
ඊට පස්සේ මේ පහ දෙකෙන් ගුණ කළා ඊට පස්සේ පහ දෙකෙන් ගුණ කරාම 10යි. ඔව්. ඊට පස්සේ ඒකට පිටිපස්සෙන් අලුත් වෙන එක ස්ථානයක් දානවා ඊට පස්සේ ඒකට නිමානය කළා එතකොට 100 මේ 100 ඒ කියන්නේ මෙතන 10 එන්නේ. ඔව් 10 10 10 මෙතන ඉලක්කමක් ලියවෙන්න ඕනේ. ඒ ඉලක්කම මෙතනට තියවෙන්න ඕනේ. නේ? අන්න හරි. ඊට පස්සේ මේ ඉලක්කම කීයද දැන් ආවේ ඔයගොල්ලන්ට? 4 සර්. ඒ ඉලක්කම තමයි ඉක්මනට හොයා ගන්න ඕනේ. 4. එතන මෙතනත් 4. 104ක් කීයද? 416. 416යි. පහ ගත්තොත් එහෙම වෙනස් වෙනවනේ. එතකොට ගාන්ට එනවා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නේ. මෙතන බිඳුව වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එම නිසා වර්ගමූල 2916 කියන්නේ පුතේ කීයද? 54යි. very good. හැමෝටම ආවනේ. right. තව එකක් බලමු. ඔන්න මම ඊළඟ එක දෙනවා. ටිකක් දැන් වේගෙ වැඩි වෙයිද? දැන් තේරෙනවනේ. දැන් ආසාව ඇති වෙයි. මේක කරන්න පුළුවන් කියලා විශ්වාසය ඇති වෙනවා. විශ්වාසය ගොඩ නැගෙන්න ඕන. නේ? ඒ විශ්වාසයත් එක්ක තමයි මේ ගමන යන්න පුළුවන්. අපි ගමු පූර්ණ වර්ගයක් නොවන එකක් දැන්. පූර්ණ වර්ගයක් නොවන අවස්ථාවකට තමයි මම දැන් ඔබව ගෙනියන්න හදන්නේ. පූර්ණ වර්ගයක් නොවන අවස්ථාව. ඒ තමයි ඔමින්න පොඩ්ඩක් පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් අපි ගමු. අපි හිතමු පුතා වර්ගමූල 275. ඔන්න ඔහොමයි. අපි දන්නේ නැහැ මෙයා පූර්ණ වර්ගයක්ද නැද්ද කියලා. හරි? ඔන්න හොඳට බලා ගන්න. අපිට කියනවා මෙයාගේ වර්ගමූලය හොයන්න කියලා. අදහස කුමක්ද? අදහස හැමතිස්සෙම මතක තියාගන්න. අදහස තමයි මේ 275 ගොඩ නැගෙන්නේ කුමන සංඛ්‍යාවේ වර්ගයෙන්ද කියලා. මෙයා පූර්ණ වර්ගයක් නම් මෙතන පූර්ණ සංඛ්‍යාවක් එන්නේ. ඒතර අපි කරන්නේ මේ විදිහට දීර්ඝ බෙදීමකට යනවා. ඔන්න නේ බෙදීමකට යනවා. අපි එතකොට මෙතනට ගන්නවා 2,75. දැන් 2 අපි ගන්නවා 2 වඩා ආසන්න වෙන පූර්ණ වර්ග සංඛ්‍යාව 1. 1 හැදෙන්නේ එක්වරක් 1. එහෙනම් මෙතනට දැම්මා 1යි 1යි. එක්වරක් 1 1යි. ඉතුරු ගාන 1යි. 75 ගත්තා. 1 2ෙන් ගුණ කරා. එතකොට 2යි. ඔන්න මම පැත්තකින් මෙතන පෙන්නනම් 1 ගුණ කරා 2යි. දැන් මෙතන ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්තා. මෙතන ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්තා. ඕ ස්ක්‍රීන් එක පොඩ්ඩක්. එතකොට මෙතනට එන්නේ කීයද? මෙතන දැන් 175ට එන්න ඕනනේ. අපි දැන් නිමානය කරමු. අපි නිකන් හිතමු 5ක් වුණොත් 25 වරක් 5. එතකොට එන්නේ කීයද? 125යි. නේ? 6ක් වුණොත් අපි නිකන් බලමු 26 ඒවා 6ක්. 6ක්. 6 වරක් 6 36න් 6 3ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 3යි 15යි. 156යි. 7ක් ගමු 27 ඒවා 7ක්. 4ක් 7 49න් 9 4ක් ඉතුරුයි. 4 2 14යි 4යි 18යි. 49 4යි 4 2 8යි 4 2 14 4 අන්න 100. එහෙනම් කවුද ගන්න සුදුසු වෙන්නේ? 126 ඒවා 6ක්. ඒ කියන්නේ මෙතන 6. 6. දැන් 26 6න් ගුණ වෙන්නේ 6 වරක් 26.
මෙතන අපි ළඟ උත්තරේ තියෙනවා 6 වරක් 26 කීයද කියලා නේ. මේක ඕනේ නැහැ. 6 වරක් 26 අපි ළඟ තියෙනවා. එතකොට මෙතන එන්නේ 156යි. ඔන්න ඉතිරි වෙනවා නේ. අන්න අපිට ඉතිරි වෙනවා. අන්න ඉතිරි වෙනවා. 156යි අපිට ඉතිරි වෙනවා. කීයක් ඉතිරි වෙනවද? 15න් 6ක් 9යි. 6න් 5ක් 1යි. 15න් 6ක් 9යි. 6න් 5ක් 1යි. ඔන්න බලා ගන්න. දැන් අපි දන්නවා මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. දැන් අපි මේ වගේ වෙලාවට අපිට උත්තරේ හොයන්න දෙන්නේ බොහෝ දුරට පළමු දශම ස්ථානයට. හොඳට අහගන්න. මෙයාගේ පිළිතුර අපිට හොයන්න කියන්නේ පළමු දශම ස්ථානය. දැන් අපි කරන්නේ පුතේ මෙතන දශම තිත තියලා අපි මෙතනට ගන්නවා එක බිඳුවක් නෙවෙයි. අපි මෙතනට ගන්නේ බිඳු දෙකක්. බිඳු දෙකක් අපි ගන්න. බිඳු දෙකක් ගන්නවා. බිඳු දෙකක් අපි ගන්නවා. දැන් මොකද කරන්නේ? දැන් එතකොට මෙතනට ගන්නෙ මේ 16 ඉරට උඩ තියෙන සංඛ්‍යාව. 16 ගුණ කරනවා දෙකෙන්. එතකොට දෙවරක් ආයේ 12යි දෙවරක් ආයේ 2යි 3යි 32 තමයි මෙතනට. 32 ලිව්වා තව ලියන්න ඉලක්කමක් ඉඩ තියාගත්ත මෙතන ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්ත. හරිද? මෙතන එක ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්ත. දැන් 320 ගාණක් එන්න 1900කට ගැලපෙන්න ඕන. ඉතින් 320 අපි හිතමු එකක් වෙන්න බෑ දෙකක් වුණොත් 600 ගාණක් තුනක් වුණොත් 900 ගාණක් හතරක් වුණොත් 12යි 1200 ගාණක් පහක් වුණොත් 5යි 5යි 5 3 1500 ගාණක් එනවා. අපි චෙක් කරමු. 325 පහෙන් ගුණ වෙනවා. ඔන්න අපි චෙක් කරනවා. ඒතර 5 වරක් 5 25යි 5 වරක් 2 10යි 10යි 2යි 12යි 5 15යි 1625යි 1900 ඕනේ. අපි බලමු 326 6න් ගුණ කරනවා. 6 වරක් 36යි 3ක් ඉතුරු 6 වරක් 2 12යි 3යි 15යි 6 වරක් 3 18යි 19යි අන්න 1956. ඒක වැඩි. මෙයා තමයි ගන්න වෙන්නේ. එහෙනම් අන්න මෙතනට අපි ගන්න ඉලක්කම කීයද? මෙතන ගන්න ඉලක්කම පුතේ 5. අපි ගන්නේ 5. මෙතනට 5. ඒතර අන්න 5න් ගුණ කරනවා. 5න් මෙයාව ගුණ කරා. අපි ළඟ තියෙනවා එයා 5න් ගුණ කරපු එක නේ. අපි ළඟ තියෙනවා 5න් ගුණ කරපු එක. එතකොට අපිට එනවා 5 වරක් 5 25යි 5 වරක් 10යි 15යි 1යි 16 1625යි. අන්න අපි එතනින් අඩු කරනවා ඊට පස්සේ. 10න් 5ක් 5යි. 9න් 2ක් 7යි. 9න් 2ක් 7යි. 8න් 6ක්. 8න් 6ක් 2යි. මතක තියාගන්න දශම ස්ථාන එකකට උත්තරේ අහනකොට දශම ස්ථාන එකකට අහනකොට අපි දෙකකට හොයන්න ඕන. ඇයි වඩාම සාධාරණ වෙන්නේ දෙකකට හොයලා එකකට වට යන එක. මොකද මෙතන ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් මේ 5 තියෙන එක සාධාරණ නෑ. අපි දන්නවා අනිවාර්යයෙන් මෙයා අනන්ත දශමයක්. මොකද මෙයා පූර්ණ වර්ගයක් නෙවෙයිනේ. මෙයා අනන්ත දශමයක්. දැන් අපි මොකද කරන්නේ? ආයි අපි තිත තියන්නේ පුතා. මෙතනට අපි ගන්නවා නැවත බිංදු දෙකක්. හැමතිස්සෙම බිංදු දෙකක් ගන්න. බිංදු දෙකක්. දැන් මොකද කරන්නේ? දැන් මේ ඉර උඩ තියෙන දශම තිත අමතක කරන්න 165 අපි දෙකෙන් ගුණ කරනවා. එතකොට දෙවරපා 10යි එකක් ඉතුරුයි දෙවරකයි 12 එකයි 13 එකක් ඉතුරුයි දෙවරකයි 2 එකයි 3යි. ආයි බලමු. හරිනේ 150යි 300යි 15යි 15යි 30යි 330 තමයි මෙතනට එන්නේ. 330 ඉලක්කම ලියන්න ඉඩ තියාගත්තා. මෙතන මේ ඉලක්කම ලියන්න ඉඩ තියාගත්තා. දැන් අපි චෙක් කරන්න ඕන මොකද්ද එන ඉලක්කම. 3300 ගාණක්. මෙතන මේ ටිකෙන් බලන්න පුළුවන්. මේ දැන් මේ මෙතනින් බලන්න මේ ඉලක්කම් 1 2 3. මේ 1 2 3 මේ ටික අමතක කරන්න. ඔන්න ඔය ටික අමතක කරන්න. මෙතනත් ඉලක්කම් 3ක් එනවනේ.
දැන් මෙතන අපි ඉලක්කම හිතන්නකෝ. දැන් මෙතන 3 තියෙන්නේ මේ මෙතන පොඩි නිමානයක් ගන්න පුළුවන්. 3 තියෙන්නේ මෙතන 27 තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නේද 27 3ෙන් බෙදුවොත් නිකන් 9ක් කියලා අපි හිතමු ගෙස් කරමු. 9 නොවෙන්නත් පුළුවන්. අපි නිකන් 9ක් කියලා හිතමු. නේ? එතකොට ඔන්න බලන්න 9 වරක් 9 81යි. 9 වරක් 9 81යි. 9 වරක් 9 80. 9 වරක් 3 27යි. නේ? එතකොට මොකද වෙන්නේ? 9 වරක් 3 27යි. මෙතන මොකද වෙන්නේ? 9 8 වෙන්නේ නේ. අන්න. එතනින් අපිට තීරණය කරන්න පුළුවන් මෙතන ඉන්නේ 8. ටක් ගාලා අපි ඊට පස්සේ මෙතන 8 දැම්මා. නේ? අපිට 8 දාන්න පුළුවන් 8. මෙතනට 8 දැම්මා. දැන් හරි. 8. 8 වරක් 8. 8ෙන් ගුණ කරන්නේ මේ ඔක්කොම 8 වරක් 8 64යි. 8 වරක් 8 64යි. 8 වරක් 3 8 වරක් 3 24යි. 8 වරක් 3 24න් 4 දෙකක් ඉතුරුයි. 8 වරක් 3 24යි 2යි 26යි. 26යි. ඉතුරු ගාන බැලුවා. 10න් 4ක් 6යි. 9න් 6ක් 3යි. 4න් 4ක් 0යි. 7න් 6ක් 1යි. ආයි තව දශම ස්ථානයකට යනවා නම් ආයි බිංදු දෙක දාලා මේ සංඛ්‍යාව දෙකෙන් ගුණ කළා තමයි සෙල්ලම යන්නේ. ඔයගොල්ලන්ගේ එච්චර දුරට යන්නේ නැහැ. එහෙනම් දැන් ඔන්න බලන්න උත්තරේ ගන්න හැටි 16යි මෙයා තමයි දැන් උත්තරේ. මේ තියෙන උත්තරය 16.5.8. නමුත් අපෙන් අහන්නේ ආසන්න දශම ස්ථාන එකකටනේ. එකකට අහන්නේ. එතකොට අපි දන්නවා මෙතන මේ ඉලක්කම 8. එහෙනම් මෙයාට එකක් එකතු කරා. එහෙනම් උත්තරේ 16.6. 16.6. තේරුණාද? මොකද කියන්නේ? ළමයි තේරුණාස. බය වෙලාද? මේක ප්‍රැක්ටිස් වෙනකොට ලේසි වෙයි. ඔන්න බලන්න. අපි උත්තරේ බලමුද හරිද කියලා කැල්කියුලේටරේ. ඔහොම තියාගමු පොඩ්ඩක්. අපි යම් බලන්න මේ කැල්කියුලේටරේට. අපි බලමු කැල්කියුලේටරේ මේක හරිද කියලා. කැල්කියුලේටරේ. ඔන්න කැල්කියුලේටරේ. අපි බලමු වර්ගමූල මට පොඩි විනාඩියක් දෙන්න. හෙලෝ මේ වෙලාවේ වැඩකද හිටියේ ගුරුතුමා? ගුරුතුමා මේ වෙලාවේ ඔන්ලයින් පන්තියක ඉන්නේ. කමන්නේ. මොකද්ද දැනගන්න ඕනේ? ඉවර වෙන්නේ නම් ගියේ 9යි කාල විතර වෙයි. හදිසි ප්‍රශ්නයක්ද? අර නෑ. අර මොකක්ද මේ අයියා කිව්වනේ අයියට මොකක්ද? බිස්නස් එක. හරි. අනිවාර්යෙන් මම කෝල් එකක් දෙන්නම්. ඔය තිරාලයට තේරෙන්නේ නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් වැඩි. ඔය නෑදෑයෝ ටික සම්බන්ධ කරගමු. මම ඔයාලට 9යි කාල 9යි 20 වගේ වෙයි. කෝල් එකක් දෙන්නම්. හරි. එතකොට දරුවනි මෙහෙමයි එන්නේ අපි හෙව්වේ කාවද වර්ගමූලය අපි වර්ගමූල 220 මට කියන්නකෝ කවුද අපි හෙව්වේ 275 275 275 නේ 75 නේ හරි බලමු උත්තරේ 16.5යි 8යි 3 ආව නේද මේ විදිහටම නේ ලස්සන්ට තියෙනවනේ උත්තරේ කැල්කියුලේටරේ නේ මේ බලන්න 16.5යි 8 එතකොට 16යි අපි ගත්තේ දශම ස්ථාන එකකටනේ නේ එතකොට 16.5 6 sorry නේ හරිනේ අන්න එහෙම දැක්කනේ එහෙනම් මොකද්ද මට තේරෙන්නේ නැහැ කිව්වේ ඒක දාන්න අතාගන්න
ඒකට දැන් සර් මේ 16.5ට සමානයි කියලා දැම්මට 16.6ට සමානයි කියලා දන්නේ නැහැ. ඒ සමානයි කියලා දාන්න නැත්තේ මේක ඇත්තටම මෙතන සමානයි කියලා දාන්න බෑ. මේ ආසන්න සමානයි ආසන්නයි. මේකේ අනන්ත දශමයන් නෑ. අපි හිතන ආසන්න කියලා දාමු. සමානම වෙන්න බෑනේ. ආසන්නව සමානයි. කාට හරි පුංචිව අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න ඔය ලැජ්ජ බය ඕනේ නැහැ ඉගෙන ගන්නකොට කතා කරන්න. හරි සර්. ඇයිසර මේ හෙලෝ 275ට මොකද්ද 270 පස්සේ ආයි අපි බිංදු දෙකක් ගත්තානේ. ඔව් එතකොට ඇයිසර උඩට දශම දෙක තිබ්බේ නැත්තේ 8 ළඟට අභිෂේක් දශම සංඛ්‍යාවල දශම දිත් දෙක තුනක් එනවද? ඒකෝරසේ අර පහ පයින් නැද්ද එහා පැත්තට වේ. දැන් අපිට මෙහෙම ලියන්න පුළුවන්ද දශම සංඛ්‍යා? 16යි දශම 5යි දශම 8යි කියලා ලියනවද? මෙහෙම ලියනවද? මෙතන දශම තිත තිබ්බට පස්සේ අපි එතනින් එහාට දශම කාණ්ඩය තමයි හැදෙන්නේ. දශම කාණ්ඩය. එතකොට ආයි දශම තිත තියන්නේ නැහැ. බිංදු දෙක දෙක තමයි ගන්න. හරිද? හරි සර්. එහෙම වැරදි නෑ මුල ඉඳන්ම අපිට ඡන්දියු බිංදු දාගෙන යන්න පුළුවන් ගැටලුවක් නෑ. එතනදී මුලට බිංදු දාගෙන යන්න පුළුවන්. දශම ස්ථාන දෙකකට හොයනකොට කොහොමත් අපිට අගට බිංදු දෙකක් දාන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. ඔව් මේ අතුරුදේ තියෙන විදිහට තමයි සර් මම ඒක කියන්නේ. ඔව් අර පොතේ තියෙන විදිහට. අපි ඉතින් අර මෙතන එකපාර අර බිංදු දෙකක් දාගෙන ගියාම පොඩ්ඩක් සංකීර්ණ වෙන හින්දා තමයි මම මේ අවස්ථාවට අනුව බිංදු ගත්තේ. හරි. ඒක එච්චර ගැටලුවක් නෑ. අර මෙතන දැන් බිංදු දෙකක් දැම්මහම මේකට ලොකුවට පේනවනේ. ටිකක් මේක අර සංකීර්ණ වෙනවනේ. හරි සර් thank you. ඉතින් එකපාරටම බිංදු දෙකක් දාන්න බෑනේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන එකක්ද කියලා දන්නේ. ඔව් ඒකත් හරි. පූර්ණ වර්ගයක්ද නැද්ද කියලා දන්නේ නැති හින්දා දැන් මෙතන ඉතුරු වුණොත් තමයි අපි ඊළඟ තීරණයට යන්නේ. නමුත් ඉතින් 275 සමහර වෙලාවට පේනවනේ පූර්ණ වර්ගයක් නෙවෙයි කියලා. සමහර වෙලාවට මේක දෙනකොටම කියනවා මෙම වර්ගමූලයගේ පළමු දශම ස්ථානයට හොයන්න කියලා. එහෙමත් කියනවා. පළවෙනි දශම ස්ථානයට හොයන්න කිව්වොත් එතකොට අපි දන්නවා අනිවාර්යයෙන් මෙයා පූර්ණ වර්ගයක් නෙවෙයි කියලා. නේ? එහෙමත් තියෙනවා. එතකොට අපිට දැනගන්න ඕන අනිවාර්යෙන් බිංදු දාන්න වෙනවා කියලා. හරි. තව එකක් යම්ද බලන්න. ඊට පළමු දශම ස්ථානයට හොයන්න කිව්වොත් වටේලානේ ලියන්නේ. අනිවාර්යයෙන්ම පළවෙනි දශම ස්ථානයට හොයන්න කිව්වොත් දෙක හොයන්නම ඕන. අච්චු පොතේ තියෙනවද මන් දන්නේ නැහැ. එහෙම වුණාත් නැතත් දෙක හොයලා පළවෙනි එකට වටේලා ගන්න. එතකොට තමයි දැන් මෙතන බලන්නේ. දැන් පළවෙනි එකට හෙව්වනම් මෙයා ඉන්නේ 16.5යිනේ. වඩා සාධාරණ නෑනේ. 16.6 තමයි සාධාරණ.
ඉවර නම් කියන්න. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි. හරි. බලමු. ඔන්න මම ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා. මම අකනවා මේක හරි. දැන් ඔක්කොම ඉවරයි. මම දූල පුතාලට දෙනවා ඔයගොල්ලෝ මේකත් හොයන්න. වර්ගමූල දෙදහස් 572 මෙයාගේ අගය හොයන්න ආසන්න පළමු දශම ස්ථානයට හොයන්න. ආසන්න පළමු දශම ස්ථානයට හොයන්න. ආයි පටන් ගන්න. ආසන්න පළමු දශම ස්ථානයට හොයන්න. ගන්න බෑ. ඔයා එකපාර මේ තීරණය කරන්න එපා පොඩ්ඩක් උත්සාහ කරන්න. ඒක හදන්න බෑ. දැන් තුරුණුට ඕනද ස්ක්‍රීන් ෂෙයා එක? තුරුණුට අවස්ථාව දෙන්නද හදලා පෙන්නන්න මේක? තුරුණු කතා කරන්න.
තුරුණු දැන් රික්වෙස්ට් එකක් කරන්නේ ස්ක්‍රීන් ෂෙයා එක කතා කරන්න දෙන්නද? ඈ? වැරදිලා වුණා. ඇත්තද? අත් දෙක හෙට මෙහෙට යනවා නේද? ඈ? ගාන හදන්නේ නැහැ වෙන වෙන ඒවා බොබෝ ඉන්නවා. ගාන හදන්න උත්සාහ කරන්න. ඔබට පුළුවන් නම් මම ස්ක්‍රීන් ෂෙයා එක දෙන්නම්. එතකොට ඔයා විස්තර කරලා ලස්සනට කියලා දෙන්න. ඒ අවස්ථාව ඔබට දෙන්න. අභියෝගේ බාර ගන්නවා නම්. ඒ ගානස එක තැනක කියලා වෙනවානේ. එක තැනකදී ඒ අර අනුමත කළා දෙකක් දාන්න පුළුවන්ද? හරි. අපි බලමුකෝ යමුකෝ ඉස්සරහට. බලමු මොකද වෙන්නේ කියලා. කවුරු හරි හදපු එක්කෙනෙක් ඉන්නවනම් උත්තරේ කියන්නේ යන්න එපා. දැන්ම මෙතකොට මොකද වෙන්නේ අපිට ඉලක්කම් ටික වෙනවනේ නේ. ඒ අනුමාන කළා දාන්න ඒවට තපාර ඉලක්කම් දෙකක් දාන්න පුළුවන්ද? හරි. ඔන්නකෝ ඔයාගේ ප්‍රශ්නෙට විසදෙයි. ඔන්න මම මෙතනින් වෙන් කරනවා. හරිද? දැන් 25 පූර්ණ වර්ග සංඛ්‍යාවක්නේ. 5 වරක් 5. හරිනේ. එතකොට මෙතන 5 වරක් 5. ඔහොම දැම්මා. 5 වරක් 5 25යි. ඔන්න එක ගත්තා. ඊළඟට මොකද වෙන්නේ? ඉතුරු වෙන්නේ බිඳුවයි. දැන් ගන්නවා 72. හරිනේ. 5 ගුණ කරනවා 2කින්. 5 ගුණ කරනවා 2කින් 5 වරක් 2 10යි. ඊට පස්සේ මෙතනට 10 ලිව්වා. 10 ලියලා අපි ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්තා ඔහොම. දැන් මෙතනට ගැලපෙන්න ඕන 72ට. දැන් මෙතන පේනවද 72ට 72ට මෙතන 100 ගාණක් නෙන්නේ. එක එන්න බෑනේ. එක ආව ගමන් 100 ගාණ. ඔතනද හිර වෙනවා කිව්වේ? බින්දුව. ඉතින් දෙයියනේ බින්දුවනේ මෙතනට එන්න ඕනේ. අනේ හිතුවේ නැද්ද? බින්දුවෙන් 100 ගුණ කරාම බින්දුවයි. එතකොට ඉතිරි 72යි. දැන් දශම තිත තිබ්බා. දශම තිත තියලා බින්දු දෙකක් දාගත්තා. දැක්කද? දැන් මොකද කරන්නේ? දැන් 52කින් ගුණ කරා. 52කින් ගුණ කරාම 100යි. ඊළඟට ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්තා. දැන් අපිට ඕන මෙතනට ඉලක්කම 7200. මං කිව්වේ මේ අග මෙතන බිංදු 3ක් එනවනේ. බිංදු 3ක් එනවා. දැන් මෙතන 1000 ගාණක් එන්නේ නේ. අනිවාර්යෙන් පැහැදිලිව 7ක් කියලා පේනවනේ දෙයියනේ. එතකොට 7 වරක් 7 කීයද? 49යි. 7 වරක් 7 49යි. මෙතන බිංදුවයි 7 වරක් 1 7යි. අන්න දැන් ඉතිරි ටික හෙව්වා. ඉතිරි ටික 10න් 9ක් 1යි 9න් 4ක් 5යි 9 එකක් ගියා 151යි. දැන් මොකද කරන්නේ? ආයි අපි දානවා බිංදු 2ක්. බිංදු 2ක්. හරිනේ. ඊට පස්සේ 507 දෙකෙන් ගුණ කරා. එතකොට එනවා දෙවරක් 7 14යි දෙවරක් 5 10යි. 1014. මෙතනට එන්නේ 1014. 1014 දානවා අපි මෙතන ඉලක්කමක් එන විදිහට. ඔන්න ඔහොම. දැන් කීයද එන්නේ? මෙතන 15100 ගානයි මෙතන 10100 ගානයි. කොහෙත්ම දෙකක් එන්න බෑනේ පුතා. එකයිනේ එන්න පුළුවන්. එතකොට එන්නේ 10141යි. නේ 10141. 10න් එකක් 9යි. 9න් 4ක් 5යි. එතකොට මෙතන එන්නේ කීයද? 10 මෙතන 10න් එකක් 9යි. 9න් 4ක් 5යි. මෙතන බිංදුවයි 10න් එකක් 9යි. මෙතන 4යි. හරිනේ 9 1යි 10 5 4 9 10 1 9 10 11 4 1යි 4959යි. දැන් එච්චරයි. අපිට මේ තමයි උත්තරේ. මේ ආව.
එයාව අපි ගන්නවා මෙතනට ආසන්නව සමානයි 50.71. දශම ස්ථාන එකකටනේ අපි උත්තරේ ගන්න. ඒකට ආසන්නව මෙතන 1. නේ මෙතන අපිට පැහැදිලිව පේනවා. කීයද මෙතන එන්නේ 1. ඒ කියන්නේ 50.7. ඔන්න තමයි. තේරුණාද? මේක ආපු අය කවුද? චන්දිවිට ආවා. තව කවුද? ප්‍රවීන්. ආවස. දැන් ඔන්න අපි මේකේ උත්තරේ චෙක් කරමු බලන්න. මේකේ උත්තරේ චෙක් කරමු අපි කැල්කියුලේටරේ. 2572. 2572. අපි ගමු කැල්කියුලේටරේ මේ තියෙන වර්ගමූල 2572. හරි නේද? ඔය ලස්සනට ඇවිල්ලා තියෙන්නේ නේ? මේ තියෙන උත්තරේ 50.71 නේ? දැක්කද? අන්න එහෙමයි. දැන් අපි යමු දශම සංඛ්‍යාවකට නේ? දශම සංඛ්‍යා අවස්ථාවකට යමු බලන්න. දරුවනි දශම සංඛ්‍යාවකට අපි යන්න හදන්නේ දැන් නේ? බලමු. කලින් කොට දාන එක තමයි වෙන්නේ. ලිව්වේ නෑ නේද? ඒකත් ඇත්ත තමයි. කලින් එකනේ. right මන් දෙන්න. හරි. දැන් අපි එමු මකන්නද මේක දැන්? සර්. හරි.
අපි දැන් දශම අවස්ථාවක් මෙහෙම ගමු මේ දැන් මේක මං ආයි කරන්න යන්නේ නැහැ මොකද මේක දැන් ඕගොල්ලන්ට පැහැදිලි හින්දා අපි ගමු පුතා අපිට කියනවා මෙන්න මෙහෙම අපි හිතමු වර්ගමූල බලන්න අපිට කියනවා වර්ගමූල වර්ගමූල 24.263 මෙයාගේ අගේ හොයන්න කියලා. අපි මම හිතන්නේ අංකේ මට මතක විදිහට 4ද කොයිද නේ 4. අදහස තමයි විදිහ 4යි පහද 24. අපිට අදහස තමයි 24.263 ගොඩ නැගෙන්නේ කාගේ වර්ගෙන්ද කියන එක තමයි අපි හොයන්න හදන්නේ නේ එහෙනම් දුවේ පුතේ මෙතෙක් වෙනකන් කරගෙන ආපේ වලට වඩා වෙනස්කම තමයි මෙයා දශම සංඛ්‍යාව. දැන් අපි පූර්ණ වර්ග සංඛ්‍යා කරා පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක් ගත්තා. දැන් මේක දශම. අපි කරන්නේ 24.263 ලියලා අපි මෙයාව වෙන් කරන්නේ ඔන්න හොඳට මතක තියාගන්න තරු ලකුණක් දාලා ඒක ලියා ගන්න ඕන. දශම තිත මූලික කරගෙන දශම තිත අපි මෙතන ගන්නේ දශම තිත මූලික කරගෙන මේ දශම තිත මූලික කරගෙන වම් අත පැත්තට දෙක වෙන් කරනවා දකුණු අත පැත්තට දෙක වෙන් කරනවා. එතකොට මෙතනට එන්නේ දෙක. මෙතනට බිඳුවක් අපි දාගන්න. මේක ගැටලුවක් නැහැ නේ. මෙතන තිත මූලික කරගන්න. දැන් අර සුපුරුදු විදිහම තමයි. සුපුරුදු විදිහම තමයි අපි කරන්නේ. මොකද සුපුරුදු විදිය? සුපුරුදු විදිය අර ක්‍රමවේදයට අපි යනවා. අපි බලනවා ඔන්න බලන්න අපි බලනවා 24. 24ට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව කවුද? ඕගොල්ලෝ උත්තර දෙනවා නම් මට වඩා හොඳයි. ඒක ඔයගොල්ලන්ට කම්මැලි නෑ. කීයද? 16. 16 හැදෙන්නේ කොහොමද? 4 වර 4. හැමෝම කතා කරන්නේ. 4 වරක් 4. එතකොට මෙතන ඉන්නේ 4 වරක් 4. 4 වරක් 4 කීයද? 16. 16යි. ඉතුරු කීයද? 8යි. 8යි. ඔතනට වෙනකන් තේරෙනවා නේ. ඊළඟට අපි මොකද කරන්නේ? ඊළඟට දැන් දශම කොටස ඉවරයි. පූර්ණ කොටස දැන් මේ පූර්ණ කොටස ඉවරයි. දැන් දශම තිත එන්න කෙලින්ම අපි තිත තියාගත්තා. මෙතන පුතේ අපි මේ ඉලක්කම් 2 ගත්තා. මෙතන තිත තියාගන්න මෙතන ඉලක්කම් 2 ගත්තා. දැන් තේරුණාද? දැන් දශම කොටස අපි ගන්න. එතකොට දැන් 4 ගුණ කරා 2. 4 වරක් 2. මම මේම ලියන එක ඕගලන්ට මේම නේ මෙතන ටක් ගාලා ගත්තා 8යි කියලා. ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්තා. ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්තා. දැන් 80 ගණන් නිමානය කරන්න. 80 ගණන් කීය දෙන්න ඕනේ? අපිට 820 ගාණක් තියෙනවා. 820 ගාණ. කීයද ගන්න? නිකන් හිතන්න බලන්න. ගන්න පුළුවන් උපරිම ඉලක්කම 9 තමයි. නේද? මෙතන දැන් 7 වගේ 7 7 ගමුකෝ 87 7ෙන් ගුණ කරන්නේ 7ෙන් 4ක් 7 49 9 4ක් ඉතුරුයි මෙතන 4ක් ඉතුරුයි ඊළඟට එන්නේ මොකද්ද 8 වරක් 7 56යි 4යි 56යි 4යි කීයද දුන්නේ 56යි 4යි 60යි අප ගැලපෙනවද 826ක් කියන්න ඕගොල්ලෝ 826යි මෙතන ඉලක්කම දැන් 7 આવොත් 826 නෙවෙන්නේ 609යි 9 මෙතන තේන්නේ 9 9 හරි ඔව් 9 9 ආවම කොහොමද එන්නේ 9 වරන් 9
89ව 9ක්. 9 වරන් 9 81යි 8ක් ඉතුරුයි. 8 වරන් 9 72යි 8යි. 72යි 8යි 80යි. 801 එන්නේ. 801. අන්න අපි ගන්නව ඉතුරු ගාන. 6න් එකක් 5යි. මෙතන එන්නේ 2යි 25යි. දැන් මේ දෙක ගත්තා 30. මෙතන ගත්තා 30. දැන් 49. 49 අපි ගුණ කරා දෙකෙන්. 49 දෙකෙන් ගුණ කරා නේ. 49 දෙකෙන් ගුණ කරා. එතකොට එනවා දෙවරන් 9 18 එකක් ඉතුරුයි. දෙවරක් අතර 8 1යි 9. දෙවරන් 9 18යි දෙවරක් අතර 8 1යි 9. මෙතනට එන්නේ 98. 98. 98 ලියලා ඉලක්කමක් ලියන්න ඉඩ තියාගත්තා. එතනත් ලියාගත්තා. දැන් කීයද? 900 ගාණක් නේ. 900 ගාණක් තමයි එන්නේ. කීයද? ඕගොල්ලන්ගෙන් එන්න ඕනේ. එක වුණොත් 981යි 2යි 9 එතකොට දෙකක් වුණොත් දෙවරන් 9 18යි 17 දෙක තමයි එන්න ඕනේ නේද පුතේ 2යි දෙවරක් 2 4යි දෙවරකට 16 එකක් ඉතුරු දෙවරන් 9 18යි 19යි ඉතුරු වෙනවා කීයද 10න් 4ක් 6යි 12න් 6ක් 6යි මෙතන 12න් 6ක් 6යි මෙතන එතකොට එකක් ගියානේ 14න් 9ක් 5යි. ඒ 560යි. ඒක අපිට අදාළ නැහැ. ඉතුරු ගාන 560යි. උත්තරේ ඉන්නේ 4.9යි 2යි. දශම ස්ථාන දෙකකට උත්තරේ තියන්න කිව්වොත් 4.9යි 2. හැබැයි ඉතින් දෙකකට තියන්න කිව්වොත් තුන්වෙනිය බලන්න ඕන. හරි. දෙකකට තියන්න කිව්වොත් තුන්වෙනිය බලන්න ඕන. අපි දැන් එකකට තියන්න කිව්වොත් උත්තරේ එන්නේ එතකොට මෙයා 2 5ට අඩුයි 4.9යි. ඔබේ උත්තරේ 4.9යි. දැන් අර හිතේ තිබුණු ප්‍රශ්න විසඳුණාද? උත්තරේ අපි චෙක් කරමු බලන්න ඕන නම්. අපි උත්තරේ චෙක් කරමු. ඔන්න අපි උත්තරේ චෙක් කරමු බලන්න. අපි උත්තරේ චෙක් කරමු. අපි ගත්තේ වර්ගමූල 24.24.2.6යි 3. 2.6යි 3. 4.9 ඔය පේන්නේ ලස්සන්ට 4.9යි 2. දැක්කද? නේ? ඔය ක්‍රමයට ඉතින් අර වගේ බිංදු දදා අපිට මේ උපරිම දශම ස්ථාන ගානකට හොයන්න පුළුවන්. උපරිම දශම ස්ථාන ගානකට හොයන්න පුළුවන්. right ලියාගන්න. කුලනි මට වතුරක් ගන්න පුතේ.
හරි සර් ඉවරයි. හරි. ඉවරද පුතේ? හරි සර්. හරි. බලමු. දැන් මම හිතන්නේ ඔබට ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. නේ? මේක පුතාලට දැන් ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මේක දැන් ඉතින් අච්චු පොතේ දැනුමත් එක්ක ඔබට මේක අල්ලගෙන යන්න පුළුවන්. හරි? අවසානයේ ඉතින් අපි මේ ඔක්කොම අතහැරලා ඊට පස්සේ 11 පන්තියේදී ලඝු ගණක තමයි භාවිතා කරන්නේ. ලඝු ගණක දැනුම භාවිතා කරලා අපි මේක කරනවා. මේක ඉතින් තව ගණන් ටිකක් ඔයගොල්ලෝ හොඳට ප්‍රැක්ටිස් කරන්න. මේක තියෙන්නේ මේක හොඳට ප්‍රැක්ටිස් කරොත් මේක හොඳට පුරුදු පුහුණු වුණොත් හරි වේගවත් පුතා. හරි වේගවත් අර සන්නිකර්ෂණයට වඩා සන්නිකර්ෂණයත් අපි ආසන්න ලෙස හොයන එක කරන්නේ මේකෙත්. මේක හරි වේගවත් වෙනවා ටිකක් පුරුදු පුහුණු වෙන්න ඕන. හරි. ඔය වයසේදී මේවට කාලය වැය කරලා ඔයගොල්ලෝ පුරුවන් තරම් මේව ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි. රයිට්. එහෙනම් අපි පාඩමට අවශ්‍ය කරන මූලික කරුණු තමයි අපි මේ සාකච්ඡා කරේ. දැන් අපි පාඩමේ කාරණා ටිකක් බැලුවොත් ඔන්න දැන් ඔයගොල්ලන්ට මේ උදාහරණ තියෙනවනේ. 1864 හොයන විදිය තියෙනවා. නේ? දැන් බොහෝ දරුවෝ මේ අච්චුපොත උදව් කරගෙන මම මේ කියලා දෙන්නත් ඉස්සෙල්ලා හදලා තිනවා. මම හරි අගය කරනවා. ගුරුවරයා නෙවෙයි මේ ගමන යන්න ඕනේ. මම ඉස්සරහින් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ ඉස්සරහින් යන්න ඕන. අපි ඉන්නේ ඉතින් දුල පුතාලා යන ගමන උදව් කරන්න ඒක යහපත් තැනකට යොමු කරන්න තමයි අපි බලන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මේ ගමන යන්න ඕන. හරි? මෙන්න මේ ගණන් ටික හදන්න ඕන. මේ ගැටලු හදන්න ඕන. මේ ඊට පස්සේ මේ ගැටලු විසඳීම වර්ගමූලයේ යොදා ගන්න අවස්ථාව පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ සමචතුරාර්යක වර්ගඵලයේ දුන්නොත් එහෙම පාදයක දිග හොයන්න වර්ගමූලයේ ගන්න මේ පැනේ. සමචතුරාර්යක පාදයක දිග හොයන්න වර්ගමූලයේ ගන්න ඕන. ඉතින් මේ වගේ අවස්ථා තමයි මේ තියෙන්නේ පුතේ. නේ? අපි එක ගානක් හදමු බලන්න. හැමෝම සූදානම් වෙන්න. මෙන්න මේ අපි අන්තිම ගාන හදමු බලන්න. අන්තිම ගාන ඒ තමයි මම ඒ ගැටලු වෙනම ඔක වෙන් කරලා දෙන්නම්. අපි ලියලා කරමුකෝ ඒක. අන්තිම ගාන ලියන්නේ මෙහෙම. ඍජුකෝණාශ්‍රාකාර මන්තිරුවක් සකස් කර ඇත්තේ ඍජුකෝණාශ්‍රාකාර මන්තිරුවක් සකස් කර ඇත්තේ ඍජුකෝණාශ්‍රාකාර මන්තිරුවක් සකස් කර ඇත්තේ සමචතුරස්‍රාකාර පැතලි මුහුණතක් ඇති බිම් ඇතුරුම් ගල් සමචතුරස්‍රාකාර පැතලි මුහුණතක් ඇති බිම් ඇතුරුම් ගල් සමචතුරස්‍රාකාර පැතලි මුහුණතක් ඇති බිම් ඇතුරුම් ගල් 10 පේලි 200ක් ඇල්ලී මෙනි. 10 පේලි 200ක් ඇල්ලී මෙනි. ඍජුකෝණාශ්‍රාකාර මන්තිරුවක් සකස් කර ඇත්තේ ඍජුකෝණාශ්‍රාකාර මන්තිරුවක් සකස් කර ඇත්තේ සමචතුරස්‍රාකාර පැතලි මුහුණත් ඇති සමචතුරස්‍රාකාර පැතලි මුහුණත් ඇති සමචතුරස්‍රාකාර පැතලි මුහුණත් ඇති
බිම් ඇතුරුම් ගල් බිම් ඇතුරුම් ගල් බිම් ඇතුරුම් ගල් 10 පේලි 200ක් ඇල්ලී මෙලි 10 පේලි 200ක් ඇල්ලී මෙලි දහයේ පේලි 200ක් ඇල්ලී මෙලි බිම් ඇතුරුම් ගලක පැතලි මුහුණතේ වර්ගඵලය බිම් ඇතුරුම් ගලක පැතලි මුහුණතේ වර්ගඵලය බිම් ඇතුරුම් ගලක පැතලි මුහුණතේ වර්ගඵලය 231.04 වර්ග සෙන්ටිමීටර් වේ. බිම් ඇතුරුම් ගලක පැතලි මුහුණතේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 231.04ක් නම් මන්තීරුවේ දිග හා පළල සොයන්න. 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 හරි මම ඔබට අවස්ථාව දෙන්න. ඔබ උත්සාහ කරන්න.
ආසාදනය වීමෙන් පියගිය ගාල්ල දේවිගොඩ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකුගේ මලසිරුර අද ගාල්ල දඩල්ල සුසාන භූමියේදී ආදාහනය කෙරුණා. ඔහුගේ මලසිරුර ආදාහනය නොකර ශීතාගාරයකට පත් කරන ලෙස ගාල්ල අධිකරණය පසුගිය 21 වෙනිදා නියෝග කළේ ඔහුගේ ඥාතීන්ටම ඉල්ලීම සලකා බලමු. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙල් ගුණවර්ධන මහතා මේක පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ කටයුතු කරන ලෙස ඒ පිළිබඳව ගාල්ල මජිස්ත්‍රාත් අධිකරණයේ දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස දැක්වීමෙන් පසුව මිනිස දේහයේ ආදාහනයට පියවර ගැනුණා. ඒ අතර කොවිඩ් ආසාදනයේ පියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ මලසිරුර භූමදානය සම්බන්ධයෙන් චිත්ත තීරණයක් ලබා දෙන තෙක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල තබා ඇති සිසිල් කළ හැකි කන්ටේනර් තුන මේ වන විට සිරුරු 7ක් තැන්පත් කර ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසනවා. සර් නිවුස් වගේක් ඇහෙනවා. නගරයේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා සහ ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ඉතින් හොඳයි. අතර ගාල්ල මහනගර සභා පරිශ්‍රයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඊයේ මම කාර්යාලයට ඇවිල්ලා බහිනකොට මට මුණ ගැහුණා අපේ සෞඛ්‍ය වෛද්‍යධාරී මහත්තයා. මම ඇහුවා ඊයේ PCR වාර්තා ටික ආවද කියලා. එතකොට එයා අත වීසි කරලා මේ විදිහට අත වීසි කරලා කිව්වා අපිට එන්නේ නැහැ ඒ වෙන්නේ පීඩිත කියලා එයා මට උත්තර දුන්නා. නුසුම් සභාවෙන් උත්තර දුන්නා. ඒක ඇත්තටම මට කේන්ති ගියා. මම එතකොට ඒ වෙලාවේ යට කිව්වා එහෙනම් මෙහෙන් දීවනා ගන්න ඒවා ගන්න එපා කියලා. මේ ඉදිරියට අදාළ උපනගරාධිපතිවරයා සමග අපි කිසිම ඉවරද? සර් ඔය ගල්ස් නෑ හරි. ඉවරයි සර්. ඉවරයි පුතා. WhatsApp කරන්න මට.
දැන් නම් වෙලාව ඇති නේද පුතේ? බොහෝ දෙනෙක් හදලා උත්තර දානවා. මේක නුවන්තිකාගේ වෙන්නේ නැදිනේ. ආගේද මේක? එතකොට මේකේ දිග 100න් ගුණ කරන් 152 සෙන්ටිමීටර. දෙවරක් දෙක හතරයි. දෙවර පදයි දෙවරක දෙක තුනයි බිංදු දෙකයි. දශම ස්ථාන එකක් තියෙනවා. सामान्य सेंटीमीटर වලින් උත්තරේ තියන්න එපා. सेंटीमीटर 100ට වඩා වැඩි නම් මේ නිසල් ගෙනේ. නිසල් මට පේන්නේ මේ මීට ඉස්සල්ලා හදලා උත්තරේ තියාගෙන ඉඳලා තියෙනවා. එයා බොහොම හොඳයි වගේ. ඒ කියන්නේ මේ විශ්වභ්‍යාසෙත් ගණන් හදලා තිනවා. නිසල් කතා කරන්න. නිසල් නිසල්ද නිසල්ලිද? නිසලි ආගෙද මේක? නිසලි. නිසලි. ඔව්. නිසලි. නිසලි. ඔව් පුතේ ඇහෙනවා කියන්නේ. 30.4 නේ මීටර. 1.5යි දෙක. ඔයා මිශ්‍ර අභ්‍යාසෙත් කරාද පුතා? නිසලි මේක උඩයට මාරු කළ පින්තූරය අරන් තියෙන්නේ. කවුද ඒ? සර්. ඔයගලන්ට පේනවද මම ස්ක්‍රීන් ෂෙයා කරන එක? පේනවා සර්. පුලින්දු මෙතන සෙන්ටිමීටර් පුතේ මීටර කරගන්න. සාමාන්‍යයෙන් අපි සෙන්ටිමීටර් 3040ක් කියලා තියන්නේ නැහනේ. උතරේ මීටර වලින් තියන්නේ. ඒ කාගේද මේක? මේක කාගේද? නම පෙන්නන්නේ නැහැ මට. දශම ස්ථාන දෙකකට එන්න ඕන ඒක. ඒ 15.2. 230.4යි 1.5යි දෙකයි නේ. ඔව්.
මේකත් මීටර කරන්න කාගේද මේ මේ හැම එකම මීටර කරන්න මීටර වලින් තියන්න පුතාලා හැමෝටම එකම උත්තරේ ඇවිල්ලා තියෙනවා හරි බොහොම හොඳයි මං හිතන්නේ මං හදන්න අවශ්‍යතාවයක් නැහැ නේ මුලින්ම කරන්න ඕන ගඩොලක පැත්තක දිග හොයා ගන්න ඕන නේ ගඩොලක පැත්තක දිග හොයා ගන්න නේ මේ පැත්තක දිග හොයා ගන්න පුළුවන් අපිට එතකොට ඒකෙන් ඊට පස්සේ දිගට 200න් ගුණ කරා පළල ගන්න අපි මොකද කරන්නේ 10න් ගුණ කරන්නේ 15.2 තමයි පැත්තක දිග වෙන්නේ ඒක 200න් ගුණ කරාම 3040යි සෙන්ටිමීටර් මේක මීටර කරාම 30.4 පළල ඉන්නේ 15.2 10න් ගුණ කරාම 152යි 100න් බෙදුවාම 1.52යි නේ දුල්නෙත්ගේ නේ මේ දුල්නේ මේ ඔයාගේ ගාන නේ ඔව් එච්චරයි නේ අනිත් අය දාන ඔන්න ඔහොමයි පුතේ මට කියන්න කවුරු හරි මේ ගාන මං හදන්න ඕන නම් කියන්න මං හදන්නම් මොකද කියන්නේ කවුරු හරි Tamanට මේක ආවේ නැත්තම් කියන්න මං හදන්නම් මොකද කියන්නේ සර් පොඩ්ඩක් හදලා පෙන්නන්න හරි ඔන්න එනම් බලන්න මේක ඉස්සලා ගැටලුව තේරුම් ගන්න ඕන ගැටලුව මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන ගැටලුව එන්නේ පුතේ අපිට පැහැදිලිව පේනවා මේකේ ගැටලුව මේ වගේ තියෙනවා සමචතුරස්‍රාකාර ගඩොල් මේ ගඩොලේ වර්ගඵලය මට කියන්න පුතේ මම ළඟ දැන් ගාන මෙතන පේන්නේ නැහැ කීයද මේකේ ගඩොලේ වර්ගඵලය කියන්නේ කවුරු හරි ගඩොලේ වර්ගඵලය 231.04යි නේ 231.04යි. එතකොට මේ වගේ ගඩොල් මෙහෙම ඇතිරීමක් කරනවා දිගටම මෙහෙම අතුරගෙන යනවා බිම. ඔහොම. මෙතන මෙහෙම ගල් ඔහොම අතුරනවා. ඔහොම අතුරගෙන යනවා. මෙතන අතුරනවා ගල් 200ක්. පල් දික් අතට. පළල් අතට අතුරනවා ගල් 10ක්. ඔකයි කතාව. අපෙන් අහන්නේ මේ මන්තිරුවේ දිග කීයද පළල කීයද කියලා තමයි අපෙන් අහන්නේ. මේ මන්තිරුවේ දිග සහ පළල. ඉතින් අපිට අනිවාර්යයෙන්ම හොයාගන්න වෙනව නේද මේ ගඩොලක පැත්තක දිග. අපි දන්නවා වර්ගඵලය දීලා තියෙනින්ද මෙයාගේ පැත්තක දිග වෙන්නේ වර්ගමූල 231.04යි. එහෙනම් අපි දැන් වර්ගමූල 231.04 අපි හොයනවා. අර බෙදීමේ ක්‍රමයෙන් අපි යාව හොයනවා. නේ අපි බෙදීමේ ක්‍රමයෙන් මේ වර්ගමූල මේ 231.04 අපි හොයනවා 231.04 එතකොට ඔන්න බලන්න මම මේක වෙන් කරනවා මෙතනින් දශම ස්ථාන 2යි මෙතන ඉතින් හරි දැන් 2ට අපි එනවා එක් වරක් 1යි ඉතුරු 1යි ඊට පස්සේ මේ 31 අපි ගන්නවා 131යි 1 2කින් ගුණ කරනවා 2යි ඉලක්කමක් ලියන්න ඉඳ තියාගන්න දැන් අපිට එනවා මේකේ 220 ගානක් නේ 20 ගානක්
කීයද ආවේ ඔයගලන්ට? 5නේ. 5 දැම්මා. එතකොට 25ව 5. 25ව 4ක් 100යි 125යි. එතකොට ඉතුරු ගාන හෙව්වා 6යි. මෙතන 3න් 2න් 2ක් 0.5 11යි. හරි. දැන් දශම තිත තිබ්බා. ඊළඟට අපි 0.4 ගත්තා. 604යි. 15 2න් ගුණ කරාම 30යි. 15 2න් ගුණ කරාම 30යි. නේ? ඒක ලේසි මෙතන 30යි. එතකොට දැන් මෙතන ඉලක්කමක් ඕන. කීයද? 604 මෙතන 300. අපිට පැහැදිලිව පේනවා 2යි. 2යි. හරියටම 604 එනවා. මේ මෙතන බිඳුවයි. එතකොට මෙතන එන්නේ 15.2යි. එහෙනම් මේ ගඩොලක පැත්තක දිග 15.2යි. පැත්තක දිග 15.2යි සෙන්ටිමීටර්. එහෙනම් අපි ලිව්වා එම නිසා මන් තීරුවේ දිග එන්නේ 15.2 ගුණ කිරීම 200. දශම තිත අමතක කරා දෙකෙන් ගුණ කරා. දෙවරක් 2 4යි. දෙවරක් 5 10 එකක් උතුරුයි. දෙවරක් 2 1යි 3යි. අගට බිංදු 2යි. දශම ස්ථාන එකක් වෙන් කරා. එතකොට එනවා 3040යි සෙන්ටිමීටර්. ඉතින් ඔයගලන්ට මෙතන පොඩි විචාර බුද්ධියක් තියෙන්න ඕන. මන් තීරුවක දිග සෙන්ටිමීටර් වලින් කියන්නේ නෑනේ පුතේ. මේක මීටර කරන්න. ඒක කිව්වේ නැතුණත් ඔයගලන්ට තේරෙන්න ඕන. සෙන්ටිමීටර් දැන් නගර දෙකක් අතර දුර අපි සෙන්ටිමීටර් වලින් කියනවාද? එතකොට මෙයාගේ උත්තරේ ගැලපෙන්නේ 100ෙන් බෙදුවාම 30.4 මීටර. ඊට පස්සේ අපි එනවා මන් තීරුවේ පළල. මන් තීරුවේ පළල. ඉතින් මන් තීරුවේ පළල එන්නේ කොහොමද? අර කියන 15.2 ගුණ කරනවා 10. එතකොට පුතේ 152යි සෙන්ටිමීටර්. 1.52යි මීටර. ඔන්න ඔහොමයි. දැන් තේරුණාද? තේරුණාද? අන්න එහෙමයි. එහෙමනම් දුවේ පුතේ මම ඕගොල්ලන්ව අලුත් විෂය මාතෘකාවකට රැගෙන යන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ පාඩමේ අනිවාර්යයෙන්ම මිශ්‍ර අභ්‍යාස කොටසත් කරන්න. එකක්වත් අතරින්න එපා. එක ගානක්වත් අතරින්න එපා. අනිවාර්යයෙන්ම හදන්න ඕන. මොකද මේ ගැටලු අතහැරිනවා කියන්නේ අභියෝග මගහරිනවා කියන එක. ඒ අභියෝග මගහරින්න එපා. මේක ඔබට විෂය ඔබට ඔබේ විෂය පරාසයට ගැලපෙන ගැටලු දීලා තියෙනවා. මේ පරාසයට ගැලපෙන ගැටලු දීලා තියෙනවා. ඒ හින්දා ඔයගලන්ට මේවා අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. උපරිම උත්සාහ කරන්න. එතකොට අපි මේ වෙනකොට පාඩම් මාතෘකා කීපයක් ප්‍රධාන වශයෙන් අවසන් කරා. පරිමිතිය වර්ගඵලය නේ අර කේන්ද්‍රික ඛණ්ඩවල ඒවයි අභ්‍යාස ඔයගොල්ලෝ හදලා ඇති කියලා මම හිතනවා. ගැටලු නම් තා කවුරුවත් ඇහුවේ නැහැ. ඊට පස්සේ වර්ගමූලය ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. දවස් දෙකක් අරගෙන සාමාන්‍ය පන්ති කාමරේ වගේ අපිට මෙතන යොමු වෙන්න බෑ. ඉතා පරිස්සමින් නිරවුල්ව මේ කාරණා කතා කරගෙන යන්න ඕනේ. වේගයෙන් යන්න බෑ නේ. මොකද ඔබට මේවා sannivedanaya වෙන්නේ කොහොමද කියන එක බලන්න ඕන. ඉතින් පුතේ ඔන්න ඔහොමයි. ඉදිරියේදී ඔයගොල්ලන්ට ඇගීමක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔන්ලයින් ඇගීමක්. ඒකටත් ඔබ සූදානම් වෙන්න. කරපු පාඩම් අදාළ කරගෙන ඔන්ලයින් ඇගීමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හින්දා ඔව් කියන්නේ ඒවර පේපර් සෙට් එක සාකච්ඡා කරනවා කිව්වා. ඒක කවදාද? පේපර් සෙට් එක 9 පන්ති එක නේද? 9 එක. ඔව්. මට මේ දවස්වල පොඩි මේ වෙලාව ගැටලුවක් තමයි තියෙන්නේ. මොකද මේ දවස්වල පාසලටත් යන්න වෙලා තියෙන උදේ වරුවේ ඒ වගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න හින්දා මේ අපි බලමු වෙලාවක් හදාගමු. කොහොම හරි වෙලාවක් හදාගෙන මේ සාකච්ඡා කරමු. පුතාලා හදලා තියාගන්න. විශේෂයෙන් අමාරු කොටස් තියෙනවා නම් ගෲප් එකට දාලා තියන්න. එතකොට මට එතකොට ඒ කොටස් ටික මූලික තැන දෙන්න පුළුවන්. සම්පූර්ණ පේපර් එක සාකච්ඡා කරන්න කාලය ගන්න බැරි වුණත්
අර ඔබට අපහසු වෙච්ච ගැටලු තැන් වලට මට උදව් කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒවා තමයි මට ඕනේ. ගැටලු මතුවෙන්න ඕන. ගණන් හදන්න. ගැටලු මතුවෙන්න ඔබ හදන ගණන් වල උත්තර ගෲප් එකට දාන්න. මේ ගෲප් එක ඔබට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඔබ හදන ඒවායේ උත්තර ගෲප් එකට දාන්න. අනිත් අය ඒවත් එක සසඳලා බලන්න. ඊට පස්සේ ඒ සාකච්ඡාවක් යන්න ඕන. මේ අන්න ඒකයි මේ කණ්ඩායම ඔබ මේ ගණිත විෂය තුල දැන් අන්නේ ගැටලු විසඳා ගැනීම වෙන්න ඕනේ. ඒතකොට මටත් ඒ අතර ඒකට බලන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. වෙලා තියෙන්නේ ඕගොල්ලෝ ගෲප් එකට. එතකොට මේ ඒ පිළිතුරු දැම්මහම අනිත් අයට පුළුවන් ඒවත් එක සසඳලා වැරදි තැන් සාකච්ඡා වෙන්න පුළුවන්. හරි? හරි එහෙනම් පුතේ පැය දෙකකට ආසන්න කාලයක් ගත කරා. ඔබටත් උතන වෙහෙස ඇති ওই තිරේ දිහා බලන් ඉඳලා එහෙමනම් අපි අද මේ දවසේ මෙතනින් නිමා කරමු. වෙනද පොරොන්දුනා වගේ සතියේ මැද දවසකදී හම්බ වෙන්න බලාපොරොත්තුවක් තියාගෙන අපි අදට මෙතනින් නිම කරමු. මොන හරි යමක් කියන්න තියෙනවද පුතාලට අද දවසේ නොතේරුණු තැන, අපහැදිලි තැන? නෑ සර් නෑ. කො අපේ කවුද මේ කතා කරන්න අනිත් අය කවුද මේ මතක නෑ දැන්. ප්‍රවීන් සම්බන්ධද? ප්‍රවීන් දාලා තිබුණා මේ සම්බන්ධ කරන්න කියලා. ප්‍රවීන් පුතා සම්බන්ධ වෙලාද හිටියේ? ඔව්. ඔයාලට ඒ කියන්නේ මුල සම්බන්ධ වෙන්න බැරි වුණාද? නෑ සර්. හරි එහෙනම් පුතේ අපි අද මෙතනින් නිමා කරමු. මේකේ රෙකෝඩින් එක ඕකේ වුණොත් මම ඒක දාන්නම් අනිවාර්යෙන්. හරි? එහෙනම් පුතාලට හැමෝටම දුවල පුතාලට හැමෝටම සුබ රාත්‍රියක්. ඒ වගේම හෙට දවස නිරෝගීමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්. Good night. Thank you sir. Good night. Good night, sir. Good night. Good night, sir. Good night. Good night, sir. Yes, sir.